මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ සංවර්ධනයේ අයවැය සංවර්ධනයේ ප්‍රතිලාභ මේ අයවැයෙන් ලැබෙනකන් ජනතාව බලාගෙන හිටියා. මොකද පහුගිය කාලේ දිගටම කිව්වේ සංවර්ධනයේ සයිස් එක ගැන තමයි හැමදාම කතා කළේ. දැන් රට සංවර්ධනය වෙලා රට ඉදිරියට ගමන් කරනවා. ආසියාවේ ආශ්චර්ය වෙලා ලෝකෙම ආර්ථිකය කඩාගෙන වැටෙද්දී ලංකාවේ ආර්ථිකය නැගලා යනවා. දැන් හොඳට සැපට තියෙනවා කියලා තමයි රාජපක්ෂගේ කල්ලිය රාජපක්ෂ වටා ඉන්න සියලු දෙනා රටේ ජනතාවට කිව්වේ. රටේ ජනතාව බලාගෙන හිටියා වෙච්ච සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට මේ අයවැයෙන් ලබා දෙනකන් වෘත්තීය සමිති ව්‍යාපාරය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඒ වගේම වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මේ අයවැයෙන් ජනතාවට ලබා දෙනවයි කියලා කියපු සංවර්ධනය වෙලා තියෙනවයි කියලා කියපු දේවල් ටිකක් ඉල්ලුවා බලන්න. වෘත්තීය සමිති ව්‍යාපාරය ඉල්ලුවා රජයේ සේවකයන්ට අවම වශයෙන් රුපියල් 10000ක් වැඩි කරපල්ලා කියලා. මොකද මහින්ද රාජපක්ෂ බලයට ආවට පස්සේ වැඩි වෙලා තියෙනවා බඩු මල්ල රුපියල් 49000 දක්වා. රුපියල් 25000යි මහින්ද රාජපක්ෂ බලයට එනකොට බඩු මල්ලේ ගාන මාසේ. ඒක වැඩි වුණා රුපියල් 49000 දක්වා. රුපියල් 14000කින් රජයේ සේවකයන්ට වැටුප් වැඩි විය යුතුව තිබෙනවා. අපි අවම වශයෙන් කිව්වා රුපියල් 10000ක්වත් දීපල්ලා කියලා. අවම වශයෙන් රුපියල් 10000ක් ඉල්ලුවා. පෞද්ගලික අංශ සේවකයන්ට මේ ආණ්ඩුව මැදිහත් වෙලා කවදාක්වත් සතයක්වත් ලබා දුන්නේ නැහැ. ඒ නිසා පෞද්ගලික අංශ සේවකයන්ට රුපියල් 5000ක දීමනාවක් දීපල්ලා කියලා වෘත්තීය සමිති ව්‍යාපාරය ඉල්ලුවා. ඒ විතරක් නෙමෙයි 2006න් පස්සේ රාජ්‍ය සේවකයන්ට සත පහකවත් පඩි වැඩි උනේ නැහැ. අද පෙන්ෂන් යන ඊයේ පෙන්ෂන් ගියා හෙට පෙන්ෂන් යන හැමෝටම පෙන්ෂන් යනකොට පඩිය වෙන්නේ අවම වැටුප වෙන්නේ රුපියල් 11730යි. රුපියල් 11730ක වැටුපක් සහිතව තමයි අද පෙන්ෂන් යන්නේ. එනම් පෙන්ෂන් යන ජනතාවට දැවන්ත අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. 2006 ඉඳන් පඩි වැඩි කරලා නැහැ. අපි දිගින් දිගටම සටන් කරලා අරගල කරලා උද්ඝෝෂණ කරලා රුපියල් 9000කට ආසන්න ප්‍රමාණයක් 9000ක් දීමනා හැටියට මේ වෙනකොට දිනාගෙන තියෙනවා. අපි මේ පඩියෙන් මේ අයවැයට අපි කිව්වා අඩුම ගානේ ඒ දීමනා ටික පඩියට එකතු කරපල්ලා කියලා. අයවැයට අපි කරපු ප්‍රබල යෝජනාවක් තමයි පඩියට එල්ලලා තියෙන දීමනා ටික වැටුපට එකතු කරන්න කියලා. ඒ ගැන කතාවක්වත් මේ අයවැයේ නැහැ. පෞද්ගලික අංශ සේවකයාට සත පහක් නැහැ. ඒ වෙනුවෙන් හඩක් නැහැ. ඒ වෙනුවෙන් වැඩ පිළිවෙලක් නැහැ. වතු ජනතාව ගැන එක කතාවක් නැහැ. වතු ජනතාවට ඉඩම් කෑල්ලක් දීපල්ලා කියලා කිව්වා ගෙයක් හදාගන්න. දෛනික වැටුප වෙනුවට දිනපතා වැටුප වෙනුවට මාසික වැටුප් ක්‍රමයක් ප්‍රකාශයට පත් කරපල්ලා කිව්වා. ඒ මොකක්වත් නැහැ. ඒ වෙනුවට මොකද දීලා තියෙන්නේ? රජයේ සේවකයන්ට දීලා තියෙනවා රුපියල් 1200ක දීමනා. දවසකට රුපියල් 40ක්. 1200ක දීමනාවක් දෙනකොට රජයේ සේවකයාට ලංකාවේ එක පවුලකින් ආණ්ඩුව උදුරගන්න සැලසුම් කරලා තිබෙනවා රුපියල් 3700ක්. ආණ්ඩුව අලුතෙන් වැඩි කරන බදු ප්‍රමාණය ගත්තොත් කලින් තිබුණු බදු වලට අමතර අලුතෙන් දාලා තියෙන බදු ප්‍රමාණය ගත්තොත් එක පවුලක් අලුතෙන් ගෙවන්න ඕන මේ අවුරුද්දේ මාසයකට රුපියල් 3700ක් මහින්ද රාජපක්ෂගේ කල්ලියට. එහෙනම් රජයේ සේවකයන්ට 1200ක් දෙනකොට අනිත් පැත්තෙන් එක පවුලකින් රුපියල් 3700ක් රාජපක්ෂගේ ආණ්ඩුව උදුරගන්න තමයි
යෝජනා ගෙනල්ලා තිබෙන්නේ. ඒ වගේම තමයි තමුන්නාන්සලා කවුරුත් දන්නවා ගෝවි ජනතාව දිගටම හඬ නැගුවා. ගෝවි ජනතාව ඉල්ලීම් 6ක් ඉල්ලුවා. ගෝවි ජනතාවගේ විශ්‍රාම වැටුප අවුරුදු 2ක් තිස්සේ කපලා දාලා තිබ්බා. දිගින් දිගටම විශ්‍රාම වැටුප ඉල්ලලා අරගල කරා, සටන් කරා, පාරට බැස්ස විතරක් නෙමෙයි අධිකරණ ක්‍රියාමාර්ග වලටත් ගියා. දැන් ගෝවි ජනතාවට දීලා තියෙනවා 63 දක්වා වයස 63ට ගෙනින් තියෙනවා විශ්‍රාම වැටුපේ කාලය. ඒ කියන්නේ කලින් අවුරුදු 60යි ගෙවන්න තිබ්බේ 60 වෙනකොට ගෙවලා ඉවරයි. දැන් මොකද වෙලා තියෙන්නේ? තවත් අවුරුදු 3ක් ගෝවි ජනතාව දැන් අලුතෙන් ගෙවන්න ඕන. හිගවටුප් ගැන කතාවක් නැහැ. අවුරුදු 2ක් තිස්සේ ගෙවන්න නැතුව තියාගෙන හිටපු කප්පාදු කරපු ගෝවි ජනතාවගේ හිගවටුප ගැන එක වචනයක් අයවැයි නැහැ. එහෙම බැලුවම මේ අයවැයේ ගෝවීන්ගේ ඉල්ලීම් ඉෂ්ට කරලත් නැහැ. වැඩ කරන ජනතාවගේ, කම්කරුවගේ, පෞද්ගලිකංශේ, රාජ්‍යාංශේ, වතු ජනතාවගේ ඉල්ලීම් ඉෂ්ට කරලත් නැහැ. ඒ වෙනුවට හැම පවුලකින්ම වැඩි කරපු බදු ප්‍රමාණය විතරක් ගත්තොත් මාසෙකට ගෙවන්න ඕන රුපියල් 3700ක්. එහෙනම් මේ අයවැයේ ගෝවියට නැත්තම්, කම්කරුවට නැත්තම් රාජ්‍යාංශේ, පෞද්ගලිකංශේ දීවරයා ඉල්ලීම් 6ක් ඉදිරිපත් කරා. දීවරයට මොකක්වත් නැත්තම්, ඒ ගැන කතාවක්වත් නැත්තම් මේ රටේ වැඩ කරන ජනතාවට මොකුත් නැහැ. තරුණයෝ ඉල්ලා සිටිය තමන්ගේ අයිතිවාසිකම් රැකියා ඉල්ලුවා. තමන්ට ජීවත් වෙන්න මාර්ගයක් ඉල්ලුවා. ඉල්ලීම් 11ක් ඉල්ලුවා. ඒව සම්බන්ධයෙන් කිසිම කතාවක් මේ අයවැයේ නැහැ. එහෙනම් මේ අයවැයේ මොකද තියන්නේ? සංවර්ධනයේ ආශ්චර්ය කියලා කෑ ගැහුවට තවත් තමුන්නාන්සේලාගෙන් මේ රටේ ජනතාවගෙන් මහින්ද රාජපක්ෂ එකතු කරගෙන තියෙනවා මේ අයවැය. කිසිවක් දීලා නැහැ. කිසිවක් ලබා දීලා නැහැ. ජනතාව පරිභෝජනය කරපු ප්‍රමාණය, අධ්‍යාපනයට වැය කරපු මුදල, සෞඛ්‍යයට වැය කරපු මුදල, තමන්ගේ දරුවන්ට උගන්වන්න කන්න බොන්න වැය කරපු මුදලෙන් තමන් හරි අම්බ කරගත්ත මෙච්චර දවස් තමන්ගේ දරුවන්ට යමක් වේදම් කරා නම් ඒකට යමක් දීලා නැහැ, එකතු කරලා නැහැ. ඒ වෙනුවට තවත් උදුරගෙන තිබෙනවා. ජනතාවට පරිභෝජනය කරන්න කන්න බොන්න එපා කියලා තමයි මේ අයවැයෙන් කියලා තියෙන්නේ. හැබැයි කතාව කොහොමද පාර්ලිමේන්තුවේ? පැය 2ක් කතා කරා. හැබැයි එක දෙයක් තිබ්බා. පාර්ලිමේන්තුවේ හිටපු ආණ්ඩුවේ මැති ඇමතිවරුත් වෙනදා තරම් හයියෙන් දෙස්සකට තට්ටු කරේ නැහැ, මේසෙට තට්ටු කරේ නැහැ. මහින්ද රාජපක්ෂගේ අයවැයට ආණ්ඩුවේ ඇතුළෙනුත් මේ පාර තට්ටුවක්, සත්‍යයක් නැහැ කියලා කියන්න ඕන සහෝදරවරුනි, සහෝදරීනි. ඇමතිවරු හිටියාක බලාගෙන අද ඇමතිවරු ඒ ගැන කතා කරන්න එන්නේ නැහැ. ගෝවියට සානාධාරයක් නැත්තම් මෛත්‍රී පාලනට කියන්න බෑ මේක හොඳයි කියලා. කම්කරුවට සාහනයක් නැත්තම් ගාමිණී ලොකු කියලාට කියන්න බෑ මේ අයවැය හොඳයි කියලා. රජයේ සේවකයාට යමක් නැත්තම් ජෝන් සෙනවිරත්නට කියන්න බෑ මේ අයවැය හොඳයි කියලා. රාජිත සේනාරත්නට කියන්න බෑ කටක් ඇරලා මේ අයවැය හොඳයි කියලා. මේකේ දීවරයට සාහනය නැහැ. හිටපු දීවර ඇමතිටත් කියන්න බෑ. කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මහින්ද රාජපක්ෂ අයවැය ඉදිරිපත් කරද්දී පාර්ලිමේන්තුවේ දෙස්සකින් ඇහිච්ච සත්‍යය පවා මේ පාර නැති වෙලා තියෙනවා කියලා අපි සම්මුන්නාන්සලාට මතක් කරන්න ඕන. ආණ්ඩුව ඇතුළෙත් මේකට සහයෝගයක් නැහැ. ඒ නිසා මේ අයවැයට එරෙහිව මේ අයවැය සම්මත කරන්න පෙර දවන්ත උද්ඝෝෂණයක්, දවන්ත අරගලයක් මේ රටේ ජනතාව ඉදිරියට ගන්න ඕන. අපි ලෑස්ති වෘත්තීය සමිති ව්‍යාපාරය, අපි ලෑස්ති ගොවි ව්‍යාපාරය, අපි ලෑස්ති දීවර ව්‍යාපාරය, අපි ලෑස්ති මේ සියලු බලවේග එකට එකතු කරගෙන ජාතික මට්ටමින් පොදු ජන සටනක්, පොදු ජන අරගලයක්, ඒකාබද්ධ කරපු අරගලයක් ඉදිරියට ගන්න. දැන් කම්කරුවට තනියම සටන් කරලා දිනන්න බෑ කියලා මහින්ද රාජපක්ෂ ඔප්පු කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මේ අයවැයෙන් කියලා තියෙනවා උඹලා ඉල්ලීම් 21 නෙමෙයි මොනා දැම්මත් මම ඒවට හුම්කම් දෙන්නේ නැහැ කියලා.
දීවරයට කියලා තියෙනවා ඉල්ලීම් 6ක් නෙමෙයි. ගොවියට කියලා තියෙනවා ඉල්ලීම් 6ක් නෙමෙයි. මොනා දැම්මත් මම උඹලගේ හඬට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා. තරුණයන්ට කියලා තියෙනවා මම උඹලගේ හඬට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා. ඒක තමයි මේ අයවෙන් කියලා තින්නේ. ඒ නිසා තරුණයන්ට තනිව කරපු අරගලය නවත්තලා, දීවරයින්ට තනිව කරපු අරගලය නවත්තලා, කම්කරුවන්ට වෘත්තීය සමිති වලට තනිව කරපු අරගල නවත්තලා, අලිවැට ඉල්ලපු ජනතාවට තනියම අලිවැට ඉල්ලලා කරන අරගලය නවත්තලා, රතුපස්වල ජනතාවට තනියම කරපු අරගලය නවත්තලා, මේ සියලු අරගල ඒකාබද්ධ කරපු දවන්ත අරගලයක්, දවන්ත සටනක් හැර වෙන උත්තරයක් නැහැ. අපි ලෑස්ති ඒකට. අපි වැඩ කරන ජනතාවට කියනවා සූදානම් වෙන්න ඒකාබද්ධ අරගලයකට. ගොවි ජනතාවට කියනවා සූදානම් වෙන්න ඒකාබද්ධ අරගලයකට, සටනකට, පාරට බහින්න, සටන් කරන්න. එය හැර වෙනත් විකල්පයක් මහින්ද රාජපක්ෂ ඉදිරි කරලා නෑ සහෝදරවරුනි සහෝදරීනි. වෙනම කරපු අරගල ඒකාබද්ධ කරලා දවන්ත ජනබලයක් ගොඩනගලා මහින්ද රාජපක්ෂට පාඩමක් උගන්වන්න ජනතාව දැන් ඉදිරියට එන්න ඕන. අපි පහුගිය කාලේ තමුන්නාන්සලා දන්නවා ජනබලය හරහා තමයි යමක් ජයග්‍රහණය කරේ. පෞද්ගලිකාංශ සේවකයෝ මහින්ද රාජපක්ෂගේ 3-2 බලය අකුලලා, මහින්ද රාජපක්ෂගේ විධායක බලය අකුලලා, මහින්ද රාජපක්ෂ උදුරගෙන තිබුණු අධිකරණයේ බලයත් අකුලලා ඒකාබද්ධව සටනක් අරගලයක් කරලා ජයග්‍රහණය කළා. මහින්ද රාජපක්ෂ පක්ෂට තල්ලු කරා. විදුලි බිල වැඩි කරේ මහින්ද රාජපක්ෂ අප්‍රේල් 20. අපි සටන් කරා, අරගල කරා, පාරට බැස්සා, වැඩ වර්ධන කැඳෙව්වා. දින 10ක් යනකොට මහින්ද රාජපක්ෂට සිද්ධ වුණා මම ඒකක 60 දක්වා වැඩි නොකරමි කියලා කියන්නේ. ඒ අරගලය තුලින්, සටන තුලින්. එහෙනම් මහා පාරේ අරගලයට පණ පවන්න ඕන. මහා පාරේ අරගලය පෙරට ගන්න ඕන. වැඩ බිමේ අරගලය, ගොවි බිමේ අරගලය පෙරට ගන්න ඕන. ඒ හැර වෙනත් විකල්පයක් නෑ සහෝදරවරුනි. ඒ සඳහා පෙළ ගැහෙන්න, ඒ සඳහා ඉදිරියට එන්න, ඒ සඳහා පෙරමුණ ගන්න. මේ රටේ වැඩ කරන ජනතාවගේ ප්‍රධානම බලවේගය ඉදිරිගාමී බලවේගය විදිහට අපි ලෑස්ති. තමුන්නාන්සලා ඉදිරියට එන්න. අපි සූදානම් නායකත්වය දෙන්න. ඒ සඳහා තමුන්නාන්සලාට ශක්තිය, ධෛර්යය, යෝධ බලය, යෝධ වීරය පතමින් මගේ කතාව අවසන් කරනවා. සියලු දෙනාටම ජය වේවා. වැඩ කරන ජනතාවට ජය වේවා. වැඩ කරන ஜனதாவுக்கு சமகியட்ட ஜெயவேவா. கடந்த 21ஆம் திகதி இந்த பாராளுமன்றத்திற்கு வந்த மஹிந்த ராஜபக்ச அவர்கள் சுமார் 2.5 மணித்தியாலங்களாக வளமையாக வாசிக்கின்ற ஒரு புத்தகத்தை வாசித்தார். அந்த புத்தகம் என்னவென்று தேடி பார்க்கின்ற பொழுது அதுதான் வரவு செலவு திட்டம் என்கின்றது. அந்த வரவு செலவு திட்டத்தை 2.5 மணித்தியாலங்களாக வாசித்து 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 விட்டு கடைசியாக கூறினார், அரசாங்க ஊழியர்களுக்கு 1200 ரூபாய் சம்பளம் தருவதாக, கொடுப்பனவாக தருவதாக. மறுபுறத்தில் தேடி பார்க்கின்ற பொழுது வரி 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 என்று சகல பொருட்களுக்கும் வரி விதிக்கப்பட்டிருக்கிறது. அதன் மூலமாக நாட்டு மக்களிடம் இருந்து இந்த வருடத்திற்கு மாத்திரம் மஹிந்த ராஜபக்ச அவர்கள் 22,000 கோடி ரூபாய் கொள்ளையடித்திருக்கின்றார். அதன் மூலமாக ஒரு குடும்பம், ஒரு நபர் ஒரு மாதத்திற்கு 3,700 ரூபாய் மேலதிகமாக செலுத்தப்பட வேண்டும் இந்த அதிகரிக்கப்பட்ட வரியின் மூலமாக. அதனால் இந்த வரவு செலவு திட்டம் என்பது வெற்று பேச்சுக்களை தவிர, வெறும் கண் துடைப்பை தவிர மக்களுக்கு எந்த விதமான நிவாரணத்தையும் வழங்குகின்ற ஒன்றாக அமையவில்லை. அதே போன்று மறுபுறத்தில் இதே மஹிந்த ராஜபக்ச அவர்கள் 2005ஆம் ஆண்டு தாங்கள் ஆட்சி பீடம் ஏறுகின்ற போது கூறினார்கள், தோட்ட தொழிலாளர்கள் 180 வருடங்களுக்கு மேலாக இந்த நாட்டுக்கு உழைக்கின்ற மக்கள்,
அது மாத்திரமல்ல, இந்த நாட்டில் மழையா வெயிலா பனியா என்று பாராது உழைக்கின்ற மக்கள். அந்த மக்களுக்கு நான் ஆட்சி பீடமேறியவுடன் கோதுமை மானியம் தருகின்றேன், அரிசி மானியம் தருகின்றேன், மண்ணெண்ணெய் மானியம் தருகின்றேன். அது மாத்திரமல்ல, 7 பர்ச்சஸ் காணி தருகின்றேன். அது மாத்திரமல்ல, தோட்ட தொழிலாளர்களது பிரச்சனையை தீர்ப்பதற்கு ஏதுவான நடவடிக்கைகளை எடுப்பதற்காக ஒரு விசேட ஆணைக்குழுவை அமைக்கின்றேன் என்று கூறினார்கள். ஆனால் இன்று 8 வருடங்களுக்கு பிறகு நாங்கள் திரும்பி பார்க்கின்ற போது மஹிந்த ராஜபக்ச அவர்கள் அளித்த வாக்குறுதியில் ஒரு வாக்குறுதியேனும் நிறைவேற்றப்படவில்லை. மறுபுறத்தில் நாங்கள் 2009ஆம் ஆண்டு 15,000 வீடுகளை தருகின்றேன், அது மாத்திரமல்ல தோட்ட தொழிலாளர்களுக்கு அவர்கள் வைத்தியசாலைகளை கிராமிய வைத்தியசாலைகளாக மாற்றுகின்றேன் என்று நடவடிக்கைகள் எடுப்பதாக கூறினார்கள். ஆனால் இன்று வரை எந்த ஒரு இவரால் வழங்கப்பட்ட எந்த ஒரு வாக்குறுதியும் நிறைவேற்றப்படவில்லை. அவ்வாறான ஒரு நிலைமையில் இம்முறை இந்த வரவு செலவு திட்டத்தில் தோட்ட தொழிலாளர்களை ஏமாற்றுகின்ற, தோட்ட தொழிலாளர்களை ஏமாற்றிய, தோட்ட தொழிலாளர்களை வஞ்சித்த வரவு செலவு திட்டத்தையே இந்த மஹிந்த ராஜபக்ச அவர்கள் சமர்ப்பித்திருக்கின்றார். அதே போன்று வடக்கில் வாழுகின்ற மக்களது பிரச்சனை எடுத்து பார்க்கின்ற பொழுது விசேடமாக அதாவது யுத்தத்தால் பாதிக்கப்பட்டு மீள் குடியேற்ற வேண்டிய மக்களுக்கு போதிய நிவாரணம், போதிய நிதி, போதிய பணத்தை ஒதுக்கினாரா என்று தேடி பார்க்கின்ற பொழுது கிடையாது. மாறாக மக்களிடம் இருந்து 22,000 ரூபாய், அது வடக்கா கிழக்கா தெற்கா அல்லது தமிழனா சிங்களமா முஸ்லிமா அல்ல, அனைவரதும் இருந்து விசேடமாக தொழிலாளர்களா மீனவர்களா மாணவர்களா அனைத்து மக்களிடமும் இருந்து மேலதிகமாக 3,700 ரூபாய் அறவிட்டிருக்கின்றாரே தவிர வேறு எதுவும் அல்ல. மக்கள் மீது இவ்வாறான வரிகளை மேலும் மேலும் அதிகரிக்கின்ற இந்த மஹிந்த ராஜபக்ச அரசாங்கம் மறுபுறத்தில் இந்த நாட்டில் சூதாட்டக்காரர்களுக்கு, கசினோக்காரர்களுக்கு அல்லது சூதாட்ட வல்லுநர்களின் கோடை களமாக, களியாட்ட களமாக இந்த நாடை மாற்றி எமது நாட்டின் நாசமாக்கின்ற நடவடிக்கையை முன்னெடுக்கின்ற ஒரு வரவு செலவு திட்டமே 2014ஆம் ஆண்டு மஹிந்த ராஜபக்ச அவர்களால் சமர்ப்பிக்கப்பட்ட வரவு செலவு திட்டமாகும். ஆகவே மக்கள் விடுதலை முன்னணியான நாங்கள் கேட்டுக்கொள்வது என்னவென்றால், இந்த நாட்டில் இருக்கின்ற அரச ஊழியர்கள் என்றாலும் சரி, தனியார் துறை ஊழியர்கள் என்றாலும் சரி, தோட்ட தொழிலாளர்கள் என்றாலும் சரி, வடக்கில் வாழுகின்ற மக்கள் என்றாலும் சரி, தெற்கில் வாழுகின்ற தமிழ் சிங்கள முஸ்லிம் அனைத்து மக்களும் என்றாலும் சரி, அனைவரும் தனியாக நின்று தங்களுக்கு உரிமைகளுக்காக போராடி இனிமேல் வெல்ல முடியாது என்பதையே மஹிந்த ராஜபக்ச அவர்கள் கோடிட்டு காட்டியிருக்கின்றார்கள். தொழிலாளர்கள் தாங்களுக்கு 10,000 ரூபாய் சம்பளம் வேண்டும், தனியார் துறை ஊழியர்களுக்கு 5,000 ரூபாய் சம்பளம் வேண்டும் என்று கோரிக்கையை முன்வைத்த போது 21 கோரிக்கைகளை முன்வைத்து தோட்ட தொழிலாளர்கள் உள்ளிட்ட அனைவரது கோரிக்கையாக மாற்றியிருக்கின்ற போது மஹிந்த ராஜபக்ச இவற்றை ஏறெடுத்தும் பார்க்கவில்லை. இவர் மூலமாக மஹிந்த ராஜபக்ச அவர்கள் கூறுகின்றார்கள், நீங்கள் எதை எப்படி செய்தாலும் சரி நான் எவனுக்கும் செவி மடுக்க மாட்டேன் என்று. அதனால் இந்த நாட்டில் வாழுகின்ற மக்களிடம், மக்கள் விடுதலை முன்னணியான நாங்கள் கேட்டுக்கொள்கின்றோம், தனியாக நின்று போராடியது போதும். இந்த நாட்டில் இருக்கின்ற அனைத்து உழைக்கும் மக்களும் ஒன்று சேர்ந்து ஒரு தாய் மக்களாக எங்களை வாட்டி வதைக்கின்ற சர்வாதிகார குடும்ப ஆட்சிக்கு எதிராக அனைவரும் போராட முன்வாருங்கள். அதற்காக உங்களுக்கு கூடுதலான சக்தியும் வலுவும் மேலும் மேலும் கிடைக்க வேண்டும் என்று கேட்டுக்கொண்டு விடைபெறுகின்றேன். சகோதரவருணி சகோதரியனி, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සුපුරුදු හිස් දෙඩවිල්ලයි පුස් ලියවිල්ලයි පහුගිය 21 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. රාජපක්ෂ ආණ්ඩුවේ 9 වෙනි අයවැය ලේඛනය මේ ඉදිරිපත් කරනු ලැබුවේ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක අවුරුදු 9ක අයවැය ලේඛනයක් කියලා කියන්නේ ඒ ආණ්ඩුව ගැන
කිරාමන බලන්න ඕනෑමටත් වඩා වැඩි කාලයක්. දැන් රාජපක්ෂ ආණ්ඩුවේ 9 වෙනි අයවැය ලේඛනෙත් ඔප්පු කරලා පෙන්눔 කරලා තියෙන්නේ මොකද්ද? රාජපක්ෂ ආණ්ඩුවට මේ රටේ ආර්ථිකය ගොඩනගන්න බැරි බව, නොහැකි බව, ඉදිරියටත් අපේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බැරි බව තමයි රාජපක්ෂ මේ අයවැය ලේඛනෙන් ඔප්පු කරලා තිබෙන්නේ. රාජපක්ෂට බැරි බව විතරක් නෙවෙයි, රාජපක්ෂලා අනුගමනය කරමින් තිබෙන මේ කොල්ලකාරී ආර්ථික ප්‍රතිපත්තියට තවදුරටත් අපේ රටේ දීවර ජනතාවට, තවදුරටත් අපේ රටේ ගොවි ජනතාවට, තවදුරටත් අපේ රටේ වැඩ කරන ජනතාවට, තවදුරටත් අපේ ශිෂ්‍ය පරම්පරාවන්ට, තවදුරටත් අපේ තරුණ පරම්පරාවන්ට කිසිදු සහනයක්, කිසිදු දැක්මක්, කිසිදු ඉලක්කයක් ලබා දෙන්න නොහැකි බව ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් අපේ ලාල් සහෝදරයා කිව්වා ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුවේ മന്ത്രിවරු අඩුවෙන්ම මේසෙට ගහපු අයවැය ලේඛනය තමයි මේක කියලා. හැබැයි ගැහුවෙම නැතුව හිටියෙත් නැහැ. තැන් දෙක තුනක ගැහුවා. එක තැනක් තමයි රාජපක්ෂ මහත්තයා අයවැය ලේඛනය කියවනකොට කිව්වා අපේ රටේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් ගණනාවක් ඉන්නවා. ඒ කියන්නේ කාර්යාලයෙන් පිට ඇවිල්ලා වැඩ කරන අය. ඒ ශ්‍රේෂ්ඨ නිලධාරීන්ට කල්බදු ක්‍රමය යටතේ අවුරුදු 5ක් කල්බදු ක්‍රමය යටතේ පාපැදියක් දෙනවා. අවුරුදු 5ක් ගියාට පස්සේ ඒ පාපැදිය Tamanටම ලියලා දෙනවා. කට්ටිය හොගාලා ගහනවා. බලනකොට පාපැදියක් නෙවෙයි යතුරු පැදියක්. ඒක පටලවලා මේ පත්තරවල මුල් පිට පුරවලා පෙන්නුවා මහින්ද රාජපක්ෂ මහත්තයා පීබී ජයසුන්දර උන්නේ දිග මේසයක් ගාව වාඩි වෙලා ෆයිල් ගොඩක් පුරවගෙන ඔළුවේ අත ගහගෙන අයවැය ලේඛනය කියවනවා කියලා. ඒකවත් හරියට කියව ගන්න බෑ. ඒකවත් හරියට ලියා ගන්න බෑ. ඊළඟ කිව්ව අඩු ආදායම් ලාභී අයගේ නිවාස ප්‍රශ්න විසඳන්න බිලියන 500ක් වෙන් කරනවා බිලියන. අපේ හිටපු විමලයා උඩ පැන කෑ ගහන. නිවාස හදන්න බිලියන 500ක් දුන්නා කියලා. ඒ කියන්නේ කෝටි 50000. දීලා තියෙන්නේ මිලියන 500ක්. කෝටි 50. ඒක දහස් ගුණයක වැරද්දා. මිලියන බිලියන පටලවල අයවැය ලේඛනය කියවන, අයවැය ලේඛනය ලියවන මහින්ද රාජපක්ෂ තමයි අපේ රටේ ආර්ථිකය හදන්න ඉන්නේ. කල්පනා කරලා බලන්න. ඊට පස්සේ කියන්න පටන් ගත්තා ගොවි ජනතාවට රුපියල් 1250කට නොවැඩ අවමෙන් විශ්‍රාම වටපත් දෙනවා ජනවාරි මාසෙ ඉඳන් කියලා. නෑ රාජපක්ෂ මහත්තයා ජනවාරි මාසෙ ඉඳන් නෙවෙයි ඕනා. මේ රටේ ගොවි ජනතාවට විශ්‍රාම වටපත් තිබ්බා. රාජපක්ෂ මහත්තයාගේ මුදල් අමාත්‍යාංශය ඒ ගොවි විශ්‍රාම වටප කැපුවා අවුරුදු 2කට කලින්. ඕන කවදා ඉඳන්ද? ජනවාරි මාසෙ ඉඳන් නෙවෙයි කපපු දවසේ ඉඳන් මේ රටේ ගොවි ජනතාවට ගොවි විශ්‍රාම වටප ඕන. කපපු දවසේ ඉඳන් දෙන්න කොච්චර ඕනද? කපපු දවසේ ඉඳන් දෙන්න හිග වටප විතරක් දෙන්න කෝටි 215ක් ඕන. මතක තබා ගන්න. ගොවි 92000ක් විශ්‍රාම වටප අරගෙන හිටියා. කපලා තිබු අවුරුදු 2 ඇතුළත තවත් ගොවීන් 50000ක් විශ්‍රාම වටප ගන්න සුදුසුකම් ලැබුවා. 92000ක් අරගෙන තිබ්බා. 50000 සුදුසුකම් ලැබුවා. කාටවත් විශ්‍රාම වටප හම්බුනේ නැහැ. පහුගිය අවුරුදු 2 පුරාවටම. අවුරුදු 2 හිග විශ්‍රාම වටප විතරක් කෝටි 215යි. මහින්ද මහත්තයා වෙන් කරේ කීයද? කෝටි 100යි. අඩුම තරමේ අලුතෙන් විශ්‍රාම වටප නෙවෙයි. හිග විශ්‍රාම වටපෙන් හරියටවත් ගොවි ජනතාවට ගෙවන්න බෑ. හැබැයි යමතුරු තප්පුලනා වගේ අප්පුඩි ගැහුවා ඒකට. ඊට පස්සේ ගොවි විශ්‍රාම වටපට දායක වුණාට පස්සේ අවුරුදු 60 පිරුණාට පස්සේ ගොවි විශ්‍රාම වටප හම්බුණා. මහින්ද මහත්තයා ඒක 63 කරා. ඉස්සර මොකද වෙන්නේ? ගොවියට විශ්‍රාම වටප යෝජනා ක්‍රමයට දායක වෙලා ඉන්න ගොවියට අවුරුදු 60 පිරුණාම ගොවියට විශ්‍රාම වටප හම්බුණා. දැන් 60 පිරුණාම 60 ඉඳන් 63 වෙනකන් ආණ්ඩුවට දෙන්න ඕන. ඕම් වැඩේ.
එදා 60 පිරුණාම ගොවියට දුන්නා. අද 60 පිරුණත් 63 වෙනකන් ආණ්ඩුවට දෙන්න ඕන. ගොවියට දීලාද තියෙන ගොවියගෙන් අරගෙන තියෙන්නේ. ගොවියට දීලා නෙවෙයි තියෙන්නේ. අවුරුදු 60 පිරනකොට ගොවියට විශ්‍රාමයට හම්බුණා. මහින්ද මහත්තයාගේ යෝජනාව 63 වෙනකන් ආණ්ඩුවට දෙන්න ඕන. තවත් අවුරුදු 3ක් වැඩියෙන් ගොවියගෙන් ගන්න තමයි සැලසුම හැදුවේ. ඒ නිසා ගොවි ජනතාවට විශ්‍රාමයටම දුන්නා නෙවෙයි. ගොවි ජනතාවගේ සාධාරණ විශ්‍රාම වැටුප ලබා ගන්න තව අවුරුදු 3ක් තමන් උපයන මුදල් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. දෙනවා වෙනුවට ගත්තා. ඕ රාජපක්ෂ මහත්තයාගේ යෝජනා. ඊළඟ ටිකක් අප්පුඩි ගැහුවේ රාජ්‍ය සේවකයන්ට රුපියල් 1200ක වැටුප් වැඩි කරා කියලා. 1200ක වැටුප දවසට රුපියල් 40යි. ඒ කියන්නේ පාම් භාගයයි ඉතුරු 10යි. ඔව්. රාජපක්ෂගේ අයවේ යෝජනා මෙරට රාජ්‍යාංශ වැඩ කරන සේවක සේවිකාවන්ට දවසකට පාම් භාගයක් සහිත රුපියල් 10ක්. ඒ විතරද? විශ්‍රාම වැටුප් ගන්න අයට මාසෙකට රුපියල් 350යි. ඒ කියන්නේ රුපියල් 16යි. රාජ්‍ය සේවකයට පාම් භාගය රුපියල් 10යි. විශ්‍රාමිකයට පාම් භාගයක් ගන්න තව රුපියල් 10ක් අතින් දාන්න ඕන. පාන් කාලයි හකුරු කෑල්ලයි. හොඳද රාජපක්ෂ? හැබැයි ගොවි ජනයට එහෙම දෙනකොට රාජ්‍ය සේවකයට එහෙම දෙනකොට විශ්‍රාමිකයට එහෙම දෙනකොට රාජපක්ෂ තමන්ගේ අතට මතක තබා ගන්න. රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ වියදමට තමන්ගේ මන්දිරේ නඩත්තුවට තමන්ට උදේට කන්න රැට කන්න දවල්ට කන්න වාහනේට තෙල් ටික ගහන්න රාජපක්ෂ වෙන් කරගෙන තියෙනවා දවසකට කෝටි 2කමාරක්. මරු ජනතා නායකයා. පොල් පිත්තකින් කපලා එල්ලලා තියන්න ඕන ජනතා නායකයා කියලා ගහලා. කල්පනා කරලා බලන්න. ජනතාවට දවසකට පාන් කාලයි හකුරු කෑල්ලටයි වැටුප් වැඩි කරනකොට රාජපක්ෂ කෝටි 2කමාරක් වෙන් කරගන්නවා දවසකට තමන්ගේ වියදමට. මොන නායකයෝද මේගොල්ලෝ? කල්පනා කරලා බලන්න. ඒ විතරක්ද? මේ අයවැය ලේඛනය වෙන මුකුත් ඉතුරු කරලා නැහැ. දැන් 2012 අවුරුද්ද ගත්තොත් 2012 අවුරුද්දේ ආණ්ඩුවේ මුළු ආදායම බිලියන 987යි. කෝටි 98700යි. හැබැයි ආණ්ඩුවට සිද්ධ වුණා කෝටි 98700ක් හොයනකොට 2012 අවුරුද්දේ ගිය අවුරුද්දේ අරගෙන තියෙන ණයවලට පොලි වාරික ගෙවන්න වුණා කෝටි 1,17,700යි. මොකද්ද වෙලා තිබෙන්නේ? රාජපක්ෂගේ ආණ්ඩුව අපේ රට ගෙනලා තියෙන තැන තමයි ආණ්ඩුව උපයා ගන්න මුළු මුදල දඩ ගහලා බදු ගහලා ලයිසන් ගාස්තු වැඩි කරලා විවාහ සාතිකේ ගාස්තු වැඩි කරලා උප්පන්න සාතිකේ ගාස්තු වැඩි කරලා මරණ සාතිකේ ගාස්තු වැඩි කරලා දිවුරුම් ප්‍රකාශ ගාස්තු වැඩි කරලා මේ ඔක්කොම කරලා ආණ්ඩුව හොයාගත්තේ රුපියල් බිලියන 987යි. හැබැයි රුපියල් බිලියන 987ක් හොයාගන්නකොට ආණ්ඩුව රුපියල් බිලියන 1017ක් අරගෙන තියෙන ණයවලට ඒ අවුරුද්දේ පොලි වාරිකේ ගෙව්වා. ඕ මහින්ද මහත්තයා අපේ රට ගෙනල්ලා තියෙන තැන ආණ්ඩුවම උපයා ගන්නා මුළු මුදල මදි. ඒ අවුරුද්දේ ණය වාරිකේ ගෙවන්න ඕ රාජපක්ෂ මහත්තයාගේ කෙරුවාව. අනිත් ඔක්කොම කරන්න වෙලා තියෙන ණයට දැන් සාමාන්‍ය රටේ ජනාධිපතිවරයාට කණ්ඩ දෙන්නේ ආණ්ඩුවේ. සාමාන්‍යයෙන් රටේ ජනතාව ආණ්ඩුවෙන් කන්නේ අවස්ථා දෙකකදී. එකක් හිරේ ඉන්නකොට අනිත් එක ඉස්පිරිතාලේ ඉන්නකොට. හැබැයි මහින්ද මහත්තලා හැමදාමත් කන්නේ ආණ්ඩුවෙන්. හැබැයි දැන් කණ්ඩ වෙලා තියෙන ණයට කල්පනා කරලා බලන්න. ගමේ අපි ණයට ගන්නවා කඩේ මුදලාලගෙන්. මහින්ද මහත්තයාත් කන්නේ ණයට චීනෙන්. ඔච්චරයි වෙනස. ඉතින් රටේ නායකයාත් ණයට කන රටක් මේක. ඉතින් ජනතාව ගැන කවර කතාවද? ඔන්න මහින්ද මහත්තයා රට ගෙනලා තියෙන තැන ආණ්ඩුවේ වියදම් තව කප්පාදු කරන්න කියලා තමයි යෝජනා සකස් කරන්නේ. අද මොකද සිද්ධ වෙලා තියෙන්නේ? ආණ්ඩුවට තමන්ගේ වියදම් ටික ගෙවා ගන්න පුළුවන් විදිහක් නැහැ. බලන්න කල්පනා කරලා වැලිකඩ බන්ධනාගාරේ ලයිට් කැපුවා. බන්ධනාගාරය කියලා කියන්නේ රැයට විතරක් නෙවෙයි දවල්ටත් ලයිට් දාන්න ඕන තැන. එතනත් ලයිට් කැපුවා. ආණ්ඩුවට ආදායම හොයලා දෙන රේගු අධිකාරිය. ඒකෙන් තමයි ආණ්ඩුවට රේගුපත් එකතු කරලා දෙන්නේ. ඒකෙත් ලයිට් කැපුවා.
පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ට ආහාර සපයපු මුදලාලිලාට මේ අවුරුද්ද දෙන්න තියෙන කෝටි 40ක් ඒක දෙන්න විදියකුත් නැහැ. മന്ത്രിවරුන්ටත් කන්න දෙන්නේ ණයට. කල්පනා කරලා බලන්න. ඒ වගේම පාසල් වල දිවාහාර සපයපු ගම්වල පොඩි අයට රුපියල් 75 ලක්ෂ දෙන්න තියෙන්නේ. ඒක දෙන්න විදියක් නැහැ. අද උතුරුමැද පළාතේ අන්න රාජ්‍ය සේවයේ කණ්ඩායමක් පාරට බැලලා උද්ඝෝෂණය කරන මොකක් වෙනුවෙන්ද? සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් අදත් පාරට බැලලා උද්ඝෝෂණය කරනවා මාස 4කින් අතිකාල ගෙවලා නැහැ. ඕන් රට මොන මහින්ද මහත්තයලා අපේ රට ගෙනලා තියෙන තැන බන්ධනාගාරේ ලයිට් කපනවා. පාර්ලිමේන්තුවේ කෑම වලට සල්ලි ගෙවන්න විදියක් නැහැ. ජනාධිපති ණයට කනවා. හමුදාවේ ආහාර සපයපුවට මුදල් ගෙවන්න විදියක් නැහැ. රටේ ආර්ථිකය කාබාසිනිය කරලා නැතිබංගස්ථාන කරලා තිබෙන රාජපක්ෂ අද රාජපක්ෂන් කවරදාට ඔතන ඔප්පු කරමින් තිබෙනවා. මේ රටේ ආර්ථිකය රාජපක්ෂ ජනාධිපතිවරයාට විතරක් නෙවෙයි රාජපක්ෂ මාතෘ අනුගමනය කරන සමාජ ආර්ථික ප්‍රතිපත්තියටත් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න බෑ, හදන්න බෑ, ඉස්සරහට ගන්න බෑ. ඒ බව කල්පනා කරලා බලන්න. දැන් මොකද්ද තියෙන්නේ? ජනාධිපතිවරයා වටා ඉන්න පවුල වටේ ඉන්න ඩීල්කාරයෝ, ප්‍රධාන ඩීල්කාරයෝ කීප දෙනෙක් ඉන්න අපේ රටේ. කොටස් වලඳ පොලේ ඩීල් දාන කට්ටිය, කොළඹ නගරේ ඉඩම් ටික විකුණ ඩීල් දාන කට්ටිය, රටේ සම්පත් ටික ඉන්දියන් කාර්යයට චීන කාර්යයට පවරමින් ඩීල් දාන කණ්ඩායම. රටේ ආර්ථිකය තියෙන ඒගොල්ලෝගේ අතේ. ජනාධිපතිවරයාගේ පවුල වටේ ඉන්න ඩීල්කාරයෝ මේ රටේ ආර්ථිකයෙන් වැඩි පංගුවක් කුරා ගන්නවා. අද අපේ රටේ ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කරලා තිබෙනවා. ඒගොල්ලෝ බැකෝ යන්ත්‍රයෙන් බෙදා ගන්නවා. සාමාන්‍ය ජනතාවට කන් හැන්දෙනුත් භාගේ බෙදෙනවා. හොඳද? වෙනස් කරන්න ඕනේ නැද්ද? පෞගියදා මුදල් ඇමති සරත් අමනුගම පාර්ලිමේන්තුවේදී කිව්වා ලංකාවේ ඉහළම ආදායම් ලබන පවුල් 120 ඉහළම ආදායම් ලබන පවුල් 120 ජාතික ආදායමෙන් 54ක් භුක්ති විඳිනවා. පහළම 120 ජනතාවට හම් වෙන්නේ ජාතික ආදායමෙන් 4යි. සාධාරණ නෑ. නිසා මේක වෙනස් කරන්න ඕන. ඒ නිසා ගොවි ජනතාවට තමන්ගේ අයිතීන් සඳහා අරගලයක් තිබෙනවා. කම්කරු ජනතාවට තමන්ගේ අයිතීන් පිළිබඳ අරගලයක් තිබෙනවා. දීවර ජනතාවට තමන්ගේ අයිතීන් පිළිබඳ සටනක් තිබෙනවා. මෙරටේ පෞද්ගලික අංශේ වැඩ කරන සේවක සේවිකාවන්ට තමන්ගේ අයිතීන් පිළිබඳ අරගලයක් තිබෙනවා. මෙරටේ තරුණ පරම්පරාවන්ට තමන්ගේ අයිතීන් පිළිබඳ අරගලයක් තිබෙනවා. තැන පැන නගින අරගල එක තැනකට ගෙනෙමු. රාජපක්ෂ පාලනයත් රාජපක්ෂලා අනුගමනය කරන වැරදි ආර්ථික ප්‍රතිපත්තියත් දෙක එකට තියලා පරාජයට පත් කරන වැඩපිළිවෙලකට අපේ රට අවතීර්ණ කරන්න ඕන. ඒ වෙනුවෙන් සංවිධානය වෙමු. ඒ වෙනුවෙන් සටන් වදිමු. ඒ වෙනුවෙන් පෙරට යමු. රාජපක්ෂලගේ ආර්ථික ප්‍රතිපත්තියත් එකට තියලා පරාජයට පත් කරමු. ඒ වෙනුවෙන් ධෛර්යමත් වෙමු, ශක්තිමත් වෙමු. ඒ වෙනුවෙන් ඔබට ආරාධනා කරමින් අප නතර වෙනවා. බොහොම ස්තුතියි. ආදරණීය සහෝදරයනි සහෝදරවරුනි, අපි අද බොරැල්ලේ ඉඳලා මේ මග ගෙවාගෙන සටන් පාඩ කියාගෙන මේ කැම්බල් පිටියට ආවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අපේ රටේ ජනතාවගේ දැස් වලට වැලි ගහලා ඉදිරිපත් කරලා තියෙන සුරංගනා කතා ලියවිල්ලේ ඇත්ත කාරණේ මොකද්ද කියලා කියා දෙන්න. සම්මිට කලින් කතා කරපු අපේ ලාල්කන් සහෝදරයා, අනුර සහෝදරයා මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අයවැය කියන ලියවිල්ලේ තියෙන ඇත්ත කාරණේ මොකද්ද කියලා තමුන්වහන්සේලා කතා කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා පහුගිය කාලේ සිට කියන්න පටන් ගන්න තිබුණේ මොකද්ද? ආසියාවේ ආශ්චර්ය ගැන කතා කරමින් හිටියා. සංවර්ධනය ගැන නන්දඩෝමින් හිටියා. සංවර්ධනය හොඳට සිද්ධ වෙනවා කියලා කිව්වා. ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙයි කියලා ජනතාව බලන් හිටියා. ඒ නිසා සංවර්ධනය ගැන පම්පෝරි ගහද්දී සංවර්ධනය කියලා ওই නගර ලස්සන කරද්දී අර එක රටවල ඉන්න හාදුවමට ගෙනල්ලා මහා දෙවන්ත කියන සමුළු පවත්වද්දී ඒවට කෝටි ගණන් වියදම් කරද්දී අපේ රටේ කම්කරු පන්තියේ වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, තරුණයා, ශිෂ්‍යයා, දීවරයා මේ කවුරුත් බලන් හිටියා ආණ්ඩුව අයවැයෙන් හෝ මොකක් කර වෙනසක් කරාවිද කියලා. එනිසාම
මේ රටේ වැඩ කරන ජනතාව තමන්ගේ ඉල්ලීම් ටික ඉල්ලුවා අයවැයට කලින්. එනිසාම ගොවිජනයා තමන්ගේ ඉල්ලීම ඉල්ලුවා. දීවරයා තමන්ගේ ඉල්ලීම ඉල්ලුවා. තරුණයා ශිෂ්‍යයා තමන්ගේ ඉල්ලීම ඉල්ලුවා. හැබැයි අයවැය කීවද්දි මොකද්ද උනේ? අයවැය කීවද්දි කාගේවත් ඉල්ලීම් මිටු වෙලා නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා තමන්ට ඇති වෙන්න බෙදාගෙන තිබුණා. එනිසා අපි මෙතනට ආවේ මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කරපු අයවැය කියන්නේ ජනතාවට හිතකර අයවැයක් නෙවෙයි. ඒ අයවැය ඇතුලේ අපේ රටේ ආර්ථිකය හදන ආර්ථික උපායම් මාර්ගයක් නැහැ. ඒ ආර්ථිකය ඇතුලේ අපේ රටේ පීඩාවට පත් වෙච්ච ජනතාවට දෙන කිසිම සහනයක් නැහැ. ඒ ආර්ථිකය ඇතුලේ රටේ තියෙන ණය කන්දරාව ගෙවා ගන්න ක්‍රමයක් ගැන කතාවක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ ණය වැඩි කරන කතාව, ජනතාව මත බදු බර පටවන කතාව. අයවැය ඉදිරිපත් කළා පස්සෙන්දා සිටම දැන් ගැසට් එකෙන් එනවා බදු බර. බඩු මිල වැඩි වෙනවා. තාම අයවැය සම්මත වෙලත් නැහැ. හැබැයි බඩු මිල වැඩි වෙන්න පටන් ගන්න ඕ මහින්ද මහත්තයාගේ අයවැය හැටි, ආර්ථිකයේ හැටි. එනිසා අපිට ඕනකම තියෙන මොකද්ද? අපිට ඕනකම තියෙනවා මේ ආණ්ඩුවට, රාජපක්ෂ ආණ්ඩුවට කෑ ගහලා කියන්න රාජපක්ෂ ආණ්ඩුවේ අර හිස් ලියවිල්ලට, ඒ වචන ටිකට, ඒ සුන්දර කතා වලට කවුරු රැවටුණත් මේ රටේ ජනතාව, වැඩ කරන ජනතාව රැවටෙන්නේ නැහැ. ගොවිජනයා රැවටෙන්නේ නැහැ. දීවරයා රැවටෙන්නේ නැහැ. ශිෂ්‍යයා, තරුණයා රැවටෙන්නේ නැහැ. කවුරු රැවටුණත් ජනතා විමුක්ති පෙරමුණ කිසිවෙකුට රැවටෙන්න ඉඩ තියන්නේ නැහැ. මේ ආණ්ඩුවේ අයවැය සෙප්පඩ විද්‍යාව හෙළිදරව් කරලා එක පරද්දන මගට මේ ජනතාව ගෙන්න අපි ලෑස්ති කියලා අපි කියන්න ඕනකම තියෙනවා. අපි කලින්ම දැනන් හිටියා ඔය කාට කටනකත් මේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියවන්නේ බොරු ලීවිල්ලක් කියලා. ඕක නිකන් අර ඕ ලෙවල් පන්තියේ ළමයෙක් කියන වාක්‍ය රචනාව වගේ. ඕකේ මොකක්වත් නැහැ කියලා අපි දැනන් හිටියා. ඒ නිසා කවුරු පාර්ලිමේන්තු යද්දී ඕක අහගෙන ඉන්න. ඊට පස්සේ තේ බොන්න. හැබැයි ඕක හිස් ලීවිල්ලක් නිසා ඒක කලින්ම තේරුම් ගන්න හැකියාවක් තිබෙච්ච නිසා ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിවරු තුන්දෙනා ඔය බොරු අහන්න පාර්ලිමේන්තුවට ගියේ නැහැ. පාර්ලිමේන්තුවේ මහින්දගේ බොරුවට අහුම්කම් දීපු නැති එකම മന്ത്രിවරු තුන්දෙනා තමයි අපේ පක්ෂයේ മന്ത്രിවරු තුන්දෙනා. අපි ඔය බොරු අහන්න ගියේ නැහැ. එතන වාඩිලා ඉන්න ගියේ නැහැ. මහින්දගේ තේ කෝපි බොන්න ගියේ නැහැ. ඒ වෙනුවට අපි කල්පනා කරා මහින්ද රාජපක්ෂගේ අයවැයට විරුද්ධව ඇත්ත සටන කරන්න කොතනද? මහින්ද රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවේ ඉන්න හැම එකටම අත උස්සන ලයිට් කණු වගේ යාගේ മന്ത്രി සංඛ්‍යාව පාවිච්චි කරලා ඕකට අත උස්ස ගනීම. ඕක සම්මත වුණත් නැතත් අපට වැඩක් නැහැ. ඕක සම්මත වුණේ නැතත් ගැසට් එකෙන් යෝදා බඩු මිල වැඩි කරනවා. ඒසම ඕක මොකක්වත් නතර වෙන්නේ නැහැ. ඒක පරද්දන්න පුළුවන් මොකෙන්ද? ගැසට් එකෙන් බඩු මිල වැඩි කිරිල්ලයි, ගැසට් එකෙන් බදු වැඩි කිරිල්ලයි ජනතාව මත බර පැටවිල්ල සියල්ල පවත්වන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ලෝකේ පුරාම සාර්ථක ප්‍රතිඵලගත ක්‍රමයක් තියෙනවා. ඒක තමයි පීඩාවට පත් වෙච්ච ජනයා සංවිධානය වෙලා මා පහරට බැලලා ධනපති ආණ්ඩුවට, ධනපති අයවැයට රේව සඩන් මගට පිවිසෙන එක ජනතා විමුක්ති පෙරමුණ අද බැස්සේ ඒකේ පළවෙනි පියවර. හෙට සිට මේ ආණ්ඩුවේ මේ දුෂ්ට ආර්ථික ප්‍රතිපත්තිය පරාජයපත් කරන තුරු සඩන් වදින්න අපි ලෑස්ති කියලා අපි තමුන්නාස කියනවා. ලෑස්තියමු සඩන් වදින් ජයග්‍රහණ ගන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා හිතන්නේ රටේ ඉන්නේ තනකොළ කන අය කියලා. එයාගේ ඇමති මණ්ඩලයේ පාර්ලිමේන්තුවේ එයාගේ മന്ത്രി කණ්ඩායමේ කට්ටිය එහෙම වෙන්න පුළුවන්. හැබැයි මේ රටේ ජනතාවට තේරෙන මොකද්ද වෙන්න යන්නේ කියලා. දැන් උණු සහෝදරයත් කිව්වා මහින්ද රාජපක්ෂ බෙදාගත්තු හැටි කොහොමද කියලා. ඒකට තව ෂුට්ටක් එකතු කරොත් එහෙම ජනතාව සහන ඉල්ලද්දි ජනතාවට මොකක්වත් දුන්නේ නැති මහින්ද රාජපක්ෂ මහත්තයා තමන්ට බෙදාගත්තේ කොහොමද? ගිය අවුරුද්දේ 2012 අයවැයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා 2013 වසර සඳහා වෙන් කරගත්ත තමන්ට රුපියල් කෝටි 740ක්. ඒ කියන්නේ දවසකට රුපියල් කෝටි 2ක් තරම් මුදලක් වෙන් කරගෙන හිටියා. කෝටි 740ක් තමන්ට වෙන් කරගත්ත 2012 අයවැයෙන්. දැන් මේ සැරේ මොකද උනේ? 2013 අයවැයෙන් ඒක වැඩි කරගත්තා කෝටි 856 දක්වා. ඒ කියන්නේ අලුතෙන් වැඩි කරගත්තු මුදල කෝටි 146ක්. එතරම් මුදලක් වැඩි කරගත්ත අලුතෙන්. ඊළඟට දෙක ගත්තොත් එimhe කොහොම මුදලක්ද? රජයේ සේවකයා වැඩියෙන් වටුපක් කිල්ලුවම රජයේ සේවකයාට වැඩි කරනවා දවසට රුපියල් 40යි.
ජනාධිපතිවරයා වැඩි කරගන්නවා දවසට ලක්ෂ 32යි. දැන් මේක සාධාරණ වෙනවද? ඔක්කොම එකතු කරොත් එහෙම කලින් ඇස්සිටම එයාගේ ගාණ දවසකට රුපියල් කෝටි 2.35. ඒ කියන්නේ ලක්ෂ 325. දැවැන්ත මුදලක් එකතු කරන් තියෙනවා. මේ තරම් විශාල මුදලක් එකතු කරගෙන මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් ජනතාවට පෙන්වන්න හදනවා ජනතාවට සහන දෙන අයවක් ගෙනවා කියලා. එනිසා තමයි මේ ප්‍රෝඩාව පරද්දන්න ඕනකම තියෙන්නේ. මේක පරද්දන්න ඕන ඇයි ඒ? මහින්ද රාජපක්ෂ මහත්තයා මේ අයවැය ගෙනල්ලා යන්නේ කොහෙද? එක පැත්තකින් එයා බලාපොරොත්තු වෙනවා මේ නිර්මාණලා තියෙන මහා දෙවන්ත ආර්ථික අර්බුදයට උත්තරයක් නැති නිසා ජනතාවගේ විරෝධය වැඩි වෙන නිසා ඒ විරෝධය වැඩි වෙන්න කලින් ඉක්මන් ජනාධිපතිවරණයකට ගිහිල්ලා ඒකෙන් බලය තහවුරු කරන්න ඕක කල්පනා කරමින් ඉන්නවා. අපි දන්න මේ දවස්වල ගණන් හදන්නේ ඔක්කොටම ගණන් හදමින් ඉන්නේ වෙන කිසිවකට නෙවෙයි ඉක්මන් ජනාධිපතිවරණයකට යන්න. ඒ ඉක්මන් ජනාධිපතිවරණේ මැතිවරණ ව්‍යාපාරය තමයි ලෝක පටන් ගත්තේ පහුගිය දවස්වල. අර ලංකාවේ චෝගම් සමුළුව තියෙන. පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක හමුව මෙහෙ තියලා ඒකට සල්ලි විදන් කරලා කෝටි ගණන් වලින් විදන් කරලා පටන් ගත්තේ ඒක. ඒකට විදන් කරේ මොන සල්ලිද? රජයේ සේවකයට, ගොවියට, ඊළඟට පෞද්ගලික සේවකයට, වතු සේවකයට, දීවරයට, තරුණියට, ශිෂ්‍යයන්ට සහන දෙන්න, අයිතින් දෙන්න වෙන් කරන්න මුදල් නැති වුණාට අන්න මගුල් කන්න චාල්ස් කුමාර ලංකාවට ගෙනලා එයාට කේක් කපන්න අර ෂෝගම් එකේ කට්ටියත් එක්ක මෙතන බාල් නටන්න මගුල් කන්න ඒකට සල්ලි ඇති වෙන්න තිබුණා. ඒ සල්ලි කොහෙන්ද? අතේ සල්ලිද? මැදමුලනේ වත්තේ පොල් වලින් එන සල්ලිද? මැදමුලන්ට ආයිති කුඹුරු වලින් එන ඒවේ සල්ලිද? නෑ. මහජන මුදල් කෝටි ගණන් නාස්ති කරා. දැන් මේ සල්ලි විදන් කරලා මගුල කාලා දැන් මොකද කරන්නේ? ඒක වියදම් පියව ගන්න අමාත්‍යාංශ වලින් කරපු වියදම් පියව ගන්න දැන් ආණ්ඩුව පාර්ලිමේන්තුවෙන් සල්ලි ඉල්ලනවා. අතුරු ඇස්තමෙන් දාලා සල්ලි ඉල්ලනවා. කීයක්ද? කෝටි 108ක් ඉල්ලනවා. රුපියල් කෝටි 108ක් අනුමත කර දෙන්න පාර්ලිමේන්තුව කරපු වියදම් මගහරව ගන්න. දැවැන්ත මුදලක් නාස්ති කරනවා. ඒවට මොකක් සඳහාද? ලංකාවට මොකක්වත් ගේන්න නෙවෙයි. ඔටුන්න දාගන්න Tamanට. සභාපතිකම ඔටුන්න ගන්න. ඒකෙන් හදාගෙන තමන්ගේ ප්‍රතිරූපය රටවටේ කටවුට් දාලා පෝස්ටර් ගහලා බැනර් දාලා පත්‍ර දැන්වීම් දාලා ජනාධිපතිවරණේ ප්‍රචාරක වැඩ කරන මහජන මුදල් වලින් කෝටි 108යි පරිපූර්ණ කැස්තමේන්තුවේ ගන්න විතරක්. තව අපි දන්නා කොච්චර විදන් කරාද කියලා. නාස්ති කරනවා. තනි පවුලක් වෙනුවෙන් මෙරටේ මහජන මුදල් මෙතරම් නාස්ති කරන කාලයක් අපි ඉතිහාස දැකලා නැහැ. මේ වගේ නාස්ති කරු මිනිස්සු ලෝකෙ හිටියා. ඒ හැමෝම ඒකාධිපතියෝ. පිලිපීනේ මාකෝස් නාස්ති කරත් මෙහෙම තමයි. කියුබාවේ බැටිස්ටා නාස්ති කරත් මෙහෙම තමයි. ඒ වගේ ඒකාධිපතියෝ තමයි මහජන මුදල් කිසිදු හිරිකෙතයක් නැතුව කිසිදු අනුකම්පාවක් නැතුව කෝටි ගණන් වලින් නාස්ති කරමින් ඉස්සරහට ආවේ. ඒ නිසා ඒ නාස්ති කරපු නැත්තම් තමන්ගේ සභාපති උටුන්න වෙනුවෙන් වියදම් කර මුදල් කොහෙන්ද වගන් සිද්ධ වෙන්නේ? අන්න ජනතාව මත බරපතලවන කරන්න වෙන මොකක්වත් නැහැ. ඔය මගුල් සමුළුව තියලා ඔය චෝගම් මංගල තියලා මොකද රට හම්බුනේ? රටට හම්බෙච්ච මොකක්වත් නැහනේ. මොකද ලැබිච්ච ආර්ථික සහන ලංකාවට? ලැබිච්ච අසංකරප ගිවිසුම් වල ලැබෙන ආර්ථික වාසිය මොනවද? ආපු ආයෝජක මොකද? මොකක්වත් නෑ. අපි ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන් නම් ලංකාවට ලැබිච්ච එක පුංචි ආර්ථික සහනයක් පෙන්වන්න කියලා මේකෙන්. එකක් පෙන්වන්න කියලා. මොකක්වත් නෑ. නාස්තියක් වුණා විතරයි. සල්ලි නැතුණා. ඊට අමතරව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක් වුණා. ලංකාවට ඇවිල්ලා බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා ලංකාවේදී කියලා ගියා. ගෙදරට ඇවිල්ලා ගෙදරදී කියලා ගියා. බලා මානව හිමිකම් සම්බන්ධ පරීක්ෂණ ලංකාවේ කරන්නේ නැත්නම් අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් ගේනවා කියලා ගෙදරට ඇවිල්ලා කියලා ගියා. මෙහෙන් කාලා මෙන් මල්මාලා දාගෙන රතුපාවට එලාගෙන ඒක දිගේ ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා කියලා ගියා ජාත්‍යන්තර පරීක්ෂණ ගේනවා කියලා. උන් අහගත්තු දේ. මහින්ද මහත්තයට මොකක්වත් වැඩක් නැහැ. සභාපතිකම ඊට වඩා ලොකුයි. රටට වඩා සභාපතිකම, රටට වඩා පවුල, රටට වඩා තමන්. එනිසා තමන්ගේ අයිතිය වෙනුවෙන්, තමන්ගේ බලය වෙනුවෙන් මේ සියල්ල විනාශ කරමින් ඉන්න. ඒක කරන අතර අනිත් පැත්තෙන් ආර්ථිකය හදන්න යන්නේ කොහොමද? මහින්ද රාජපක්ෂ මහත්තයා හදන්න යන්නේ අමුතු ආර්ථිකයක්. ඔය කතා කරනවානේ සංචාරක ව්‍යාපාරය හදනවා කියලා. මොන සංචාරක ව්‍යාපාරයක්ද? එයා හදන සංචාරක ව්‍යාපාරය මොකද්ද?
එයා හදන්න යන සංචාරක ව්‍යාපාරය කියන්නේ අර යුරෝපයේ සීත කාලෙට ලංකාවට එන සාමාන්‍ය සංචාරකයාගේ ව්‍යාපාරය නෙවෙයි. මේ හදන්න යන්නේ හිඟන සංචාරක ව්‍යාපාරය. ඒක හොයාගන්න පුළුවන් තැන මොකද්ද? ඔය පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකවරුන්ලා දවස්වලම ඒකට සමගාමීව ලංකාවේ පැවැත්වුණා ව්‍යාපාරික සමුළුවක්. පොදු රාජ්‍ය මණ්ඩලයේ කට්ටිය සහ තවත් කට්ටියත් එක්ක ව්‍යාපාරික සමුළුවක් පැවැත්වුවා. ව්‍යාපාරික සමුළුවක් පවත්වන්නේ මොකටද? රටේ ආර්ථික ගමන පෙන්නලා ඒකට ව්‍යාපාරිකින් උදව් ගන්නනේ. ඔය ව්‍යාපාරික සමුළුව කවුද ආමන්ත්‍රණය කරේ? ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශනය කළ ප්‍රධාන දේශකයා කවුද? ජේම්ස් පැකර් සූදුකාරයා. මහින්ද රාජපක්ෂට මේ දවස්වල ආර්ථිකයට ජේම්ස් පැකර් හැර වෙන කිසිවක් නැත. බුදුන් වඳිනවා වගේ වඳින ජේම්ස් පැකර්ට. දෙයියෝ දානවා වගේ දාන ජේම්ස් පැකර්. පැකර් නැත්තම් මොකක්වත් නැහැ. පැකර් නිකන් මේ දවස්වල ක්‍රැකර් වගේ. ක්‍රීම් ක්‍රැකර් වගේ හැම එකටම පැකර් නම මේ දවස්වල. පොඩි බඩගිනියටත් පැකර්, ලොකු බඩගිනියටත් පැකර්, ආර්ථිකයට පැකර්, ඔක්කොටම පැකර්. ඉතින් ඔය පැකර් තමයි අර දේශනය කරේ. ලංකාවේ එතකොට නෑ කවුරු ලෝකේ කවුරුවක්වත් නැහැ මේ ආර්ථික නිෂ්පාදන ආර්ථික ගැන කතා කරන කවුරුවක්වත් නැහැ. මු සූදුකාරය ගැනලා දේශනය කළා. ඒ දේශනේ මොකද්ද මිනිහා කිව්වේ? ඒ දේශනේදී මිනිහා කිව්වා ලංකාව අනාගතයේ ආසියානු මැදපන්තියේ සංචාරක පාරාදීසය වන්නේ කියලා කිව්වා. හරි අනාවැකිය. දැන් ලංකාව හෙට දවසේදී සංචාරක පාරාදීසය වෙනවලු කාගේද? ආසියානු මැදපන්තියේ. අනේ අපි නොදන්න ආසියානු මැදපන්තියේ. ඔය මැදපන්තියේ ඉන්නේ මොන කට්ටියද? අපහාස කරනව නෙමෙයි, මහ ලොකු සල්ලි ගන්න නෙමෙයි, හිඟන මැදපන්තියක් නේ ඕක. ඔය මැදපන්තියේ මෙහෙටම තමයි අර හෝටල් වල ඉන්න අපේ සහෝදරු කියන්නේ අයන්න කරත් කරලා රොටිය පුච්චම් කරනවා කියලා. හෝටලේ තියෙන අයන්න කරත් කරලා ඕකේ රොටිය පුච්චම් කරන මැදපන්තිය ඕක. ඕක මෙහෙට ගෙන්නන් හදන ආර්ථිකය මොකද්ද? දැන් ජේම්ස් පැකර්ලගේ උපදෙස් අරගෙන මහින්ද රාජපක්ෂ හදන්න යන්නේ ආසියාවේ, ඉන්දියාවේ, පාකිස්තානයේ, බංග්ලාදේශ වගේ රටවල ඉන්න අර දුප්පත් මැදපන්තියේ සල්ලි හොන ආර්ථිකය. shopping යන මැදපන්තියෙන් තමයි ආර්ථිකය හදන්න යන්නේ. ඊට අමතරව කළු සල්ලිකාරෝ කීප දෙනෙකුත් ගන්න හදනවා. ඒකට තමයි කැසිනෝ දාන්නේ. මැදපන්තියේ පොඩි කැසිනෝ, කළු සල්ලි තියෙන ලොකු පන්තියේ ලොකු කැසිනෝ. දැන් ඊපෙරදත් මේ කිට්ටුවේ අල්ලගත්ත සූදු පොලක් කියලා එක අපි එනකොට පහු කරන් ආවේ දැන්. ඉතින් සූදු පොළවල් තමයි තියෙන්නේ. නීත්‍යානුකූල සූදු පොළවල්, නීති විරෝධී සූදු පොළවල්, සූදුවෙන් තමයි ජීවත් වෙන්න යන්නේ රට. ආණ්ඩු ආර්ථිකය මොකද්ද? සූදු කෙලිල්ලයි ණයට කෑම තමයි ආර්ථිකය. අපි ආනෝ අපි ආදරන සහෝදර සහෝදරයන්ගෙන් රටක් හදන්න පුළුවන් ද එහෙම සූදු කෙලලා ණයට කාලා රටක් හදන්න බෑ. මේ අයවැය තියෙන ඕනෝක. මේ අයවැය නෑ. මොකද්ද? මේ අයවැය නෑ නිෂ්පාදන ආර්ථිකය හදන යෝජනා. මේ අයවැයේ නිෂ්පාදකයාට දිරි දීලා නෑ. මේ අයවැයෙන් කර්මාන්ත වලට කිසියක් යමක් වෙන් කරලා නැහැ. මේ අයවැයෙන් රුචි කර්මාන්ත හදන්න කිසිවක් වෙන් කරලා නැහැ. මේ අයවැයෙන් දීවර කර්මාන්ත මුකුත් වෙන් කරේ නැහැ. මේ අයවැයෙන් තේපොල් රබර් හදන්න මුකුත් වෙන් කරේ නැහැ. මේ අයවැයෙන් වෙන් කරන් තියෙන කවුද? ජනාධිපතිවරයාට ඡන්ද වෙනුවෙන් ජනාධිපතිවරණෙන් දන්සල් දෙන්න සල්ලි වෙන් කරන් තියෙනවා. මේ එන්නේ දන්සල් වලට. දන්සල් වලට සල්ලි වෙන් කරන් තියෙනවා ඇති වෙන්නේ. උපදේශකව පත් කරගන්න සල්ලි වෙන් කරන් තියෙනවා ඇති වෙන්නේ. වියදම් කරන්න ඇති වෙන සල්ලි වෙන් කරන් තියෙනවා. ඒකට තමයි වෙන් කරන් තියෙන්නේ, වෙන මොකක්වත් වෙන් කරන්නේ නැහැ. ඒ නිසා මේක ජනතාව මත බරපතලපු රටේ ආර්ථිකය විනාශ කරන තීන්දුව ගත්තු ජනතාව මත තව තවත් බරපතල වෙන ජනතාවගේ දුක් පීඩා වලට අහුම්කම් නොදීපු ජනතාව මත බරපතල වන අයව බඩපත් වෙලා තියෙනවා. ඒ නිසා මේක පරද්දන්න ඕන. හැබැයි අයව විතර පරද්දල වැඩක් නැහැනේ. මොකද අයව විතර පරද්දුවාම මහින්ද රාජපක්ෂලා බලේ හිටියොතින් මහින්ද රාජපක්ෂලා ඊළඟට ගේන්නෙත් ওই જાති අයවැයක් තමයි. මේක මේ අයවැය ප්‍රශ්නයකට වඩා තියෙන මොකද්ද? මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියේ පින්තූරය තමයි ඔය තියෙන්නේ. ඒක ප්‍රකාශනය ඔය. ඔයිට වඩා හොඳ එකක් ලෝකකට හදන්න බෑ. එහෙනම් මොකද වෙන්න ඕනකම තියෙන්නේ? වෙන්න ඕනේ මෙච්චරයි. මහින්දගේ අයවැයයි ඒ අයවැය පිළිట్లా තියෙන ආර්ථික ප්‍රතිපත්තියයි කොල්ලකාරී විවෘත ආර්ථික ප්‍රතිපත්තියයි ඒ ආර්ථික ප්‍රතිපත්තිය පවත්වාගෙන යන ධනවාදී සමාජ ක්‍රමයයි මේ සියල්ල එකට තියලා පරද්දන සටනක් ආරම්භ කරන්න ඕන. ඒ සටනට කම්කරු එකතු වෙන්න ඕන, රජයේ සේවක එකතු වෙන්න ඕන, පුද්ගලික වංශ සේවක එකතු වෙන්න ඕන, වතු වංශ සේවක එකතු වෙන්න ඕන, ගෝවියා එකතු වෙන්න ඕන, තරුණයා ශිෂ්‍යයා කාන්තාව එකතු වෙන්න ඕන, කුඩා කර්මාන්තේමියා කුඩා නිෂ්පාදකයා එකතු වෙන්න ඕන, මාධ්‍යවේදියා කලාකරුවා එකතු
එකතු වෙන්න ඕන මේ ධනවාදී කොල්ලකාරී ආර්ථිකයෙන් පීඩාවටපත් වෙන හැම දෙනාම එක මිඩකට එකතු වෙන්න ඕන එකතු කරන්න ඕන ඒ එකතු වීම කරන්න පුළුවන් කාටද ඒකට නායකත්වය දෙන්න පුළුවන් කාටද වෙන කවුරුත් නැහැ ජනතා විමුක්ති පෙරමුණ පමණයි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් පමණයි මේ සටන දිනන්න පුළුවන් වෙන්නේ ඒ වෙනුවෙන් තමයි අපි පෙළ ගන්න ඕනකම තියෙන්නේ අපි ආයේ මහින්ද රාජපක්ෂ මහත්තයාට අභියෝග කරලා යන්න ඔයාගේ පාරේ ඔයා යන්න අපි අපේ පාරේ යන්න ලෑස්ති ඔයා යන්න අධිරාජ්‍යවාදීන්ගේ පාරේ ඔයා යන්න ජේමිස් පැකර්ගේ පාරේ ඔයා යන්න කැසිනෝ රජාගේ පාරේ ඔයා යන්න ජනතාවට බරපතල පාරේ ඔයා යන්න බලය තහවුරු කරගන්න පාරේ ඔයා යන්න ඒකාධිපතියෝගේ පාරේ ඔයා යන්න අපි යන්න ලෑස්ති ජනතාවට ජයග්‍රහණ ගෙන පාරේ දොවි කම්කරු සටන් ජනතාව සටන් කරන පාරේ අපි යන ලෑස්ති ධනවාදය පරද්දන පාරේ අපි යන ලෑස්ති සිංහල දෙමළ මුස්ලිම් ජනයා එකතු කරලා අලුත් රටක් හදන පාරේ ඒ පාර තමයි ජයග්‍රහණ තියෙන්නේ ඒ පාරේ ගමන තමයි මේ පටන් ගන්න තියෙන්නේ ඒ ගමන අපි ඉතා ඉක්මනින් ජයග්‍රහණයෙන් අවසන් කළ යුතු තියෙනවා ඒ වෙනුවෙන් අපි ඔක්කොම එකතු යුතු තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව පරද්දන එක අමාරු නෑ මොකද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පරාජයේ සලකුණු මේ දවස්වල දිගට පේන්න පටන් අරන් තියෙනවා සෝහල් ලකුණු පහළ වෙලා තියෙනවා දැන් මහින්ද මහත්තයා ගෙනවනේ අයවැය පාර්ලිමේන්තුවේ අයවැය දාලා අර ලීවෙල ඉදිරිපත් කරලා දැන් ඉතින් විවාද පටන් ගන්න තියෙනකොට මහින්ද මහත්තයාගේ පොඩි ආණ්ඩු ටිකක් තියෙනවනේ පළාත් පාලන ආයතන ආණ්ඩු ටිකක් තියෙනවනේ ප්‍රාදේශීය සභා ඒ පොඩි ආණ්ඩුවල අයවැය මේ දවස්වල දිගටම පරදිනවා. අපිට මතකයි කලින් මේ දවස්වල ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ දෙක තුනක අයවැය පරාදයි. අද අලුතෙන් තොරතුරක් ආව මොකද්ද? ඇඹිලි පිටියේ ආණ්ඩුව අයවැය පරාදයි. ඇඹිලි පිටියේ ආණ්ඩුව අයවැය පරාදයි. දැන් බිමෙන් පටන් ගන්න තියෙන පරාජය. පරිධියෙන් පටන් ගන්න තියෙන පරාජය. ප්‍රාදේශීය සභාවෙන් පටන් ගන්න මේ පරාජය එතනින් නතර කරන්න හොඳ නැහැ නතර වෙන්නේ එතනින් නගර සභාවෙන් පළාත් සභාවෙන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවට මේ පරාජය ගේන්න ඕන එනවා කියලා අපට විශ්වාසයි ඒක එකතු කරලා මේ ආණ්ඩුවයි අයවැයයි ආර්ථික ප්‍රතිපත්තියයි සියල්ල ප්‍රාර්ථනා සඳකට අපි කවුරුත් අත තියන්න ඕන මහින්ද රාජපක්ෂ මහත්තයා උඩු බලන් ගත්තට අපට කමක් නැහැ එයා මොනවා කියාගත්තත් කමක් නැහැ මොකද එයාගේ තියෙන්නේ බොල් වැඩක් තියෙන්නේ. එයා පිටිපස්සේ ලොකු බලවේගයක් නැහැ. ජනතාව බලවේග අයින් වෙලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ඉක්මන් ජනාධිපතිතුමා ගැන හිතන්නේ ඇයි? ජනතාව ඉවත් වෙමින් ඉන්න වේගෙන්. කවුරුත් ඔතන ඉතුරු වෙන්නේ නැහැ. පවුලේ කට්ටියත් අන්තිමට ඉඳී කියලා ෂුවර් එකක් නැහැ. පවුලේ කට්ටියත් ඉඳී කියලා විශ්වාසයක් නැහැ. ඒ තරම් වේගෙන් මේක ඉවත් වෙමින් යනවා. ඒ නිසා තමයි කලබල වෙලා තියෙන්නේ. එයා කලබල වෙලා දැන් තමන්ගේ බලය තහවුරු කරන වැඩ කරමින් ඉන්නවා. ඒ නිසා ඒකේ පීඩාවන්ට පත් වෙන සිදුලා තියෙන්නේ අපේ රටේ පොදු ජනතාවට. ඒ නිසා මේ සියලු ප්‍රශ්න එකට ගන්න ඕන. අයවැය කියන්නේ හුදකලා සිද්ධියක් නෙවෙයි. අයවැය කියලා කියන්නේ මේ ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රකාශයටපත් වෙන එක ආකාරයක්. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඇත්ත මහින්ද චින්තනය තමයි මේක මේ ප්‍රකාශයටපත් වෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව ගැන නැවත බලන දෙයක් කාටවත් ඉතුරුලා නැහැ. මේ මල්ල ලියලා බලලා දැන් තියෙන්නේ මේක ඔබලා බලන්න කිසිවක් ඉතුරුලා නැහැ. ඒ නිසා මේ ලියලා බලපු මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මල්ලේ ජනතාවට දෂ්ට කරන විසකුරු සර්පවැරෙන්න වෙන මොකෙක්වත් නැහැ. පාර්ලිමේන්තුවේ හිටියා කියලා බවදස් කිව්වේ සර්පේ. නිසා මේක ඉතින් ඒව තමයි. ඒ නිසා මේ ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිපත්තිය මහින්දගේ චින්තනේ මහින්දගේ අරකේ මේක හැම එකෙම තියෙන්නේ වෙන කිසිවක් නෙවෙයි ජනතා විරෝධීත්වය ඒකාධිපතිත්වය ජනතාවගේ අයිතිවාසිකම් ලබා නොදීම. ඒක තමයි ලාල් සහෝදරයා කිව්වේ. දැන් අපි ඇවිත් ඉන්නේ කොතනද? දැන් අපි ඇවිත් තියන්නේ තනිව හුදකලාව ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් තැනකට නෙවෙයි. දැන් අපි ඇවිත් තියන්නේ මහින්ද මහත්තයා සිංහාසනේ ඉඳද්දී එයාගෙන් යමක් ඉල්ල ගන්න පුළුවන් තැනකට නෙවෙයි. මහින්ද දෙන්නේ නැහැ කියලා ඔප්පු කරලා තියෙනවා. තනියෙන් ඉල්ල ගන්න බෑ කියලා ඔප්පු වෙලා තියෙනවා. එහෙනම් මොකද වෙන්න ඕනකම තියෙන්නේ? වෙන්න ඕනකම තියෙන්නේ තනියෙන් අයිතින් ඉල්ලන අය, තනියෙන් සටන් කරන අය, ඒ තනි හුදකලා සටන් සියල්ල පැත්තක දාලා එකතු වෙන්න ඕන එක සටනකට, පොදු සටනකට, දෙවන්ත සටනකට, දෙවන්ත ජනතා අරගලයකට එකතු වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා.
ඒ අරගලේ අරමුණ මොකද්ද? ඒ අරගලේ අරමුණ බවට පත් වෙන්න ඕනකම තියෙන්නේ මහින්ද රාජපක්ෂලගෙන් ඉල්ලීම් සහ සහන ඉල්ලීම විතරක් නෙවෙයි. සහන ඉල්ලමු, ඉල්ලීම් ඉල්ලමු, සහන දෙන්න, ඉල්ලීම් ලබා දෙන්න මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ලෑස්ති නැත්තම් බෑපම් මහත්තයෝ සිංහාසනෙන් එළියට ගලා කනෙන් අල්ලලා එළියට දාලා මේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන්. අපි හැමෝටම සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් නිෂ්පාදන ආර්ථිකයකට මුල් තැන දෙන නිෂ්පාදනය කරන අපේ රටේ ස්වභාවික සම්පතෙන් මානව සම්පතෙන් නිෂ්පාදනය කරන ඒ නිෂ්පාදනයේ ප්‍රතිලාභ හැමෝටම සාධාරණව බෙදෙන රජෙකුට බෙදා ගන්න නෙවෙයි ජනතාවට සාධාරණව බෙදෙන සමාජයක් නිර්මාණය කරන්න ඕන. ඒ දක්වා මේ සටන ගෙනියන්න ඕන. ඒ සටන තමයි අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසා මේ මහින්දගේ අයවැයට හැරේව අද පටන් ගත්තු මේ සටන හෙට වෙනකොට තව තවත් බලවේග ඒක රාශි කරගමින් ගොවි ජනතාවද වැඩ කරන ජනයාද දීවරයද තරුණියන්ද ශිෂ්‍යයන්ද පොදු ජනතාවද මේ සියලු බලවේග ඒක රාශි කරගනිමු. ඒ බලවේගයන්ට නායකත්වයේ දීමේ වගකීම ඔව් බැහැර නොයක වගකීම ජනතා විමුක්ති පෙරමුණේ අපි බාරගනිමු. අපි එකට ලෑස්ති ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතාපවත් අභිමානවත් සටන්කාමී රතු ධජය වටා මේ බලවේග සියල්ල එකතු කරලා ඉදිරියෙන් සටන් කරමින් මේ සටන ජනතාවගේ සටන අයිතිය දෙන අරගලයට පනපවමු. ඒ අරගලේ පෙරට ගෙන යමු. ඒ අරගලේ දිනවමු. ධනවාදය, අධිරාජ්‍යවාදය, මහින්ද රාජපක්ෂගේ ඒකාධිපතිවාදය, පෞල්වාදය පරදවලා සැබෑ ජනතා ජයග්‍රහණයක් වෙනුවෙන් සටන් වදිමු. නොනවැති සටන් වදිමු. ඒ වෙනුවෙන් ඔබ හැමෝටම ශක්තිය, ධෛර්යය, යෝධ බලය, විශ්වාසය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපිම සමගන්නවා. ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා. අපේ රටේ ජනතාවට ජය වේවා. ඔබ හැමෝටම ජය වේවා. ස්තුතියි.